අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ සංයුත්ත නිකායේ වන සංයුත්තේ සඳහන් වෙන පදුම පුප්ප සූත්‍රයේහි ඇතුළත් වෙන ගාථා ධර්මයක්. සංයුත්ත නිකායේහි සඳහන් වෙන විවිධ සංයුත්තයන් අතර මේ වන සංයුත්තේහි සඳහන් වෙන්නේ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා වනාන්තරවල වනලැහැබ්වල බණ භාවනා කරමින් ඉන්න අවස්ථාවන්හිදී දෙවි දේවතාවෝ ඇවිදින් ඒ භික්ෂූන් වහන්සේලාත් එක්ක කතා බහ කරපු අවස්ථා, ඒ වගේම යක්ෂයා මාරයා යක්ෂයින් මාරයෝ පැමිණිලා ඒ භික්ෂූන් වහන්සේලා සමග යම් යම් වාද විවාද කරපු අවස්ථා, ඒ වගේම භික්ෂූන් වහන්සේලා යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කරපු අවස්ථා වගේම හුදකලාව ගුණධම් වඩන භික්ෂූන් වහන්සේලාට තමන්ගේ සිත් සත්තන් තුලින්ම මතුවෙච්ච යම් යම් දහම් ගැටලු තර්ක විතර්ක ආදිය විමර්ශනය කරපු අවස්ථා මේ වන සංයුත්තේහි දැක්වෙනවා. ඒක වන සංයුත්තයයි කියලා දක්වලා තියෙන්නේ වනාන්තරවල ගුණධම් වඩපු භික්ෂූන් වහන්සේලා පිළිබඳව අත්දැකීම් සිදුවීම් මෙහි ඇතුළත් කරලා තියෙන නිසා. දිනක් මේ විදිහට වනාන්තරයක ගුණධම් වඩන භික්ෂූන් වහන්සේ නමක් උදෑසන පිණුසිඟා වැඩලා දානේ වළඳලා ටිකක් විවේක අරගෙන සවස් කාලයේ උන්වහන්සේ සුපුරුදු විදිහට ජල ස්නානය කරන්නට ඒ වනාන්තරයේ තිබුණු පොකුණකට බැස්සා. මේ පොකුණේ එක පැත්තක නෙළුම් වැවිලා තියෙනවා. උන්වහන්සේ දුටුවා නෙළුම් පඳුරක බොහොම ලස්සනට නෙළුම් මලක් පිපිලා තියෙනවා. මේක බලන්න ප්‍රසන්නයි, ඒ වගේම බොහොම සුවඳවත්. ඒ නිසා ජල ස්නානය කරන්නට සූදානම් වෙලා මේ හාමුදුරුවෝ අර නෙළුම් මල ළඟට ගිහිල්ලා ඒ මලට අනතුරක් නොවන හැටියට ටිකක් ලං වෙලා අර මලයේ සුවඳ ආග්‍රහණය කළා. සාමාන්‍යයෙන් සුවඳ මලක් ලැබුණහම සුවඳ මලක් දුටුවහම මේක සුවඳයි කියලා යන්තමට දැනුණහම බොහෝ දෙනා කරන දෙයක් තමයි ඒකේ සුවඳ වඩාත් හොඳට හඳුනා ගන්නට මල ලං කරලා හරි එහෙම නැත්නම් තමන් මලට ලං වෙලා හරි ආග්‍රහණය කිරීම. මේ හාමුදුරුවොත් ඒ විදිහට අර මලට මුහුණ කිට්ටු කරලා අර සුවඳ ආග්‍රහණය කළා. එතකොටම ඒ විල ළඟ ගහක හිටපු දේවතාවෙක් සුවඳ හොරා කියලා කිව්වා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ඒ හඬත් එක්කලා තිගැස්සිලා බලනකොට මේ වෘක්ෂ දේවතාවෙක් තමයි මේ ප්‍රකාශනය කරන්නේ. එතෙන්දී මේ හාමුදුරුවෝ අහනවා, ඔබ මට සුවඳ හොරා කියලා කියන්නේ ඇයි? මම අන්සතු දෙයක් සොරා ගත්තේ නැහැ. මේ මල පිපිලා ස්වභාවිකවම සුවඳ අවකාශයට විසිරී යනවා. ආග්‍රහණය කළත් නොකළත් ඒක අපත යනවා. ඒ නිසා අන්සතු දෙයක් මං සොරකම් කළේ නැහැ. මේ මලයේ ස්වභාවික විහිදී යන සුවඳයි මම මේ ආග්‍රහණය කළේ. එතකොට මේ දේවතාවා කියනවා, නැහැ, ඔබට අයිති දෙයක් නෙමෙයි ඔබ කළේ. ඔබට වටින දෙයක් නෙමෙයි ඔබ කළේ. ඒ නිසා ඔබ සුවඳ හොරේ. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ කියනවා, ඔබ දකින්නේ නැද්ද සමහර වෙලාවට මේ විලට ඇවිදින් මේ අසල ගම්මානයේ මිනිස්සු මල් ටිකක් කඩාගෙන යනවා. පිපෙන්නට ඉස්සෙල්ලා මල් පොහොට්ටුත් කඩාගෙන යනවා. ඒ වගේම නෙළුම් කොළත් කඩාගෙන යනවා. නෙළුම් දඬුත් කඩාගෙන ගලවාගෙන යනවා. අලත් හාරගෙන යනවා. මේ විල සුණු විසුණු කරලා යන හැටි ඔබ දැකලා නැද්ද? එහෙම කරන කිසියම් මොහොතක ඔබ ඒ අයට චෝදනා කරනවා මම දැකලා නැහැ. මම මේ අහක විසිරලා යන සුවඳ ටික ආග්‍රහණය කළාම ඔබ මට සුවඳ හොරා කියනවා නම් ඒ අය ගැන කියන්නට තියෙන්නේ කුමක්ද? එතෙන්දි මේ దేవතාවා කියනවා
මෙතනදී ඒ අය ගැන කතාවක් නැහැ. ඔබ වහන්සේ ඒ අයයි සසඳන්නට පුළුවන් කමක් නැහැ. ඒ අය හරියට නිරන්තරයෙන් කිලිටි වෙන වස්ත්‍රයක් වගේ. ප්‍රතඥ ලෝකේ ජීවත් වෙන පුහුදුන් මිනිසුන් ගිහි ලෝකේ විවිධ සම්බාධ සහිතව, කම්කටොළු සහිතව, අපේක්ෂා සහිතව රාග, ద్వේෂ, මෝහ ආදීන් කෙලෙසී ජීවත් වෙන මිනිසුන්ගේ ස්වභාවය නිරන්තරයෙන් කිලිටි වෙන වස්ත්‍රයක් වගේ. උපමාවකින් කියනවා නම් කුඩා දරුවෙක් හදා වඩා ගන්නා කිරිමවකගේ වස්ත්‍රය වගේ. ඒ කියන්නේ අර දරුවා වඩා ගන්නකොට මුත්‍රා කරනවා, මල පහ කරනවා, සෙම, සොටු, කැහි මේ සියල්ලක්ම අර කිරිමවගේ වස්ත්‍රයේ නිරන්තරයෙන් තැවරිලා අපවිත්‍ර වෙලයි පවතින්නේ. ඒ නිසා කිරිමවගේ වස්ත්‍රය පිළිබඳව පිරිසිදු බවක් ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ඇයි? නිරන්තරයෙන් එය දරුවාගේ මල මූත්‍ර ආදියෙන් කිලිටිවන නිසා. ඒ නිසා මේ සාමාන්‍ය ලෝකයා රාග, ద్వේෂ, මෝහ ආදියෙන් නිතර කිලිටිවන, දුෂ්ප්‍රතිපදාවන්ගෙන් නිතර කිලිටිවන ලෝකයා පිළිබඳව පිරිසිදුකම් හොයන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඔබ වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. ඔබ වහන්සේ මේ පැවිදි ජීවිතයට පැමුණුනේ ගුණධම් වඩන්නයි. ඔබ වහන්සේ මේ පැවිදි ජීවිතයට පැමුණුනේ නිර්වද්ද ජීවිතයක් ගත කරන්නයි. ඔබ වහන්සේ මේ පැවිදි ජීවිතයට පැමුණුනේ රාග, ద్వේෂ, මෝහ ආදිය හඳුනාගෙන දුරු කරන්නටයි. ඔබ වහන්සේ සංකීර්ණ ජන සමාජයෙන් බැහැර වෙලා මේ වනලැහැබට පැමුණුනේ ඒ සමාජයෙන් මෑත් වෙලා වඩාත් ගැඹුරින් ගුණ නුවණ වඩන්නටයි. එහෙම සීල, සමාධි, ප්‍රඥා ආදී පරිසුද්ධත්වයේ සොයන, පිරිසිදු බව සොයන, ඒ සඳහා වෙහෙසෙන, ඒ සඳහා උනන්දු වෙන, මනසේ නිරන්තරයෙන් මතුවෙන රළු කෙලෙස් ධර්ම, රළු පාප ධර්ම, දුබලතාවයන් දුරු කරන්නට උත්සාහ කරන ඔබ වහන්සේ වගේ කෙනෙක් මෙහෙම දෙයක් කරන එක සුදුසු නෑ. අනිත් අය කරන එකක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ, ඔබ වහන්සේ කරපු දේ ගැනයි. ඒ නිසා මෙතනදී තමන්හා සාමාන්‍ය ලෝකයා සසඳා සිටිය යුතු නැහැ. ඒක යුතුයකමක් නෙවෙයි. ඒ නිසා සාමාන්‍ය ලෝකයා නිතර කෙලෙසී ඇති වස්ත්‍රයක් වගේ කිලුටුණු වස්ත්‍රයක අපට පිරිසුදුකම් ගැන කතා කරන්නට බෑ. නමුත් පවිත්‍ර වූ වස්ත්‍රයක ඊතා ස්වල්ප දෙයක් දැවටුණත් එය පැහැදිලිව ප්‍රකටව පෙනෙන්නට ගන්නවා. සුදු වස්ත්‍රයක යන්තමට පැල්ලමක් හිටියොත් ඒක පැහැදිලිව පේනවා. සුදු වස්ත්‍රයක යන්තම් ඉරක් ඇඳිලා ගියොත් ඒක පැහැදිලිව පේනවා. හැබැයි වළං බාන කඩමල්ලක එහෙම පැල්ලමක් නෙමෙයි, මහා දැලි ගොඩක් තවරුණත් ඒකේ 아무තු විශේෂත්වයක් පේන්නේ නැහැ. ඒ නිසා ඒ සාමාන්‍ය ලෝකයා ගැන මෙතනදී කතාවක් නැහැ. ඔබ වහන්සේ කලේ වැරද්දක් කියලා මේ දේවතාවා ප්‍රකාශ කළා. එතනදී මේ භික්ෂුන් වහන්සේ තමන් පිළිබඳව කල්පනා කරලා මහත් සංවේගයට පැමුණුණා. මේ දේවතාවා එහෙම කළෙත් මේ භික්ෂුන් වහන්සේට සංවේගය ජනිත කරන්නටමයි. මොකද උන්වහන්සේ උනන්දුවෙන් උත්සාහයෙන් සිල් වඩන, ගුණ වඩන භික්ෂුවක් කියලා මේ දේවතාවා දන්න නිසා මේ කුඩා කාරණේ පදනම් කරගෙන තමන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්නට, ආපසු හැරී බලන්නට හොඳ අවකාශයක් සලස්වා දෙන්නට පුළුවන් නිසායි මේ දේවතාවා එහෙම ප්‍රකාශනයක් කළේ. එතෙන්දී ඒ දේවතාවා විසින් කරන ලද ප්‍රකාශනයේ ඇතුළත් වෙන ගාථා ධර්මයක් තමයි අපි මාතෘකා කළේ. අනංගනස්ස පෝසස්ස නිච්ඡං සුචි ගවේසිනෝ වාලග්ග මත්තං පාපස්ස අබ්භා මත්තංව කායති. නිරන්තරයෙන් පිරිසිදුකම සඳහා උනන්දු වෙන, පිරිසිදු බව සඳහා වෙහෙසෙන, මනසේ රළු කෙලෙස් ධර්ම අවම කරගෙන තියෙන පැහැපත් මනසක් ඇතුව ජීවත් වෙන්නට, පැහැපත් ප්‍රතිපදාවක් ඇතුව ජීවත් වෙන්නට උත්සාහ කරන කෙනා වාලග්ග මත්තං පාපස්ස, හරියට අශ්වයෙකුගේ ලෝමයක අගතරම් ඊතා සියුම් වරදක් ඒ තනත්තාටින් සිද්ධ වුණත් අබ්භා මත්තංව කායති, මහා වලාකුලක් වගේ ඒක ප්‍රකටව පේන්න ගන්නවා.
අර සුදු වස්ත්‍රයේ කුඩා පැල්ලම වුණත් පැහැදිලිව මතුවලා පෙනෙන්නාසේ ඒ පිරිසිදු තනත්තාගේ කුඩා වරද පවා මහ මෙරක් වගේ පෙනෙන්නට ගන්නවා, මහා අඳුරු වලාවක් වගේ පෙනෙන්නට ගන්නවායි කියලා මේ දේවතාව ප්‍රකාශ කළේ. එතෙන්දි මේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා, බොහොම හොඳයි ඔබ මට ඒක කියාපු එක. මමත් මේ ගුණධම් වඩන්නට උත්සාහ කරන්නේ පිරිසිදු බව තහවුරු කරගන්නට තමයි. ඒ නිසා මගේ අතින් නැවතත් එහෙම වරදක් සිද්ධ වුණොත් අනේ මං ගැන අනුකම්පා කරලා මට කියන්න කියලා කිව්වා. මේ දේවතාවා කියනවා තමන් ගැන තමන් බලා ගන්න ඕන. අපි ඉන්නේ කවුරුවගේ අඩුපාඩු හොයා පස්සෙන් ඇවිදින්න නෙමෙයිනේ. කාගේවත් වැටෙන කුණු අහුලන්නවත් කවුරුවත් කිලුට වෙන හැටි බල ඇඟිල්ලෙන් අනින්නවත් නෙමෙයි අපි ඉන්නේ. අපටත් වැඩ තියෙනවා. නිසා ඔබ වහන්සේ ආවේ ಗುಣධම් වඩන්න නම් ඔබ වහන්සේගේ ගුණය ගැන, ඔබ වහන්සේගේ පිරිසුදුකම ගැන ඔබ වහන්සේන් බලා ගන්න කියලා අර දේවතාවා අතුරුදහන් වුණා. ඊට පස්සේ උන්වහන්සේ ඒ තුලින් අතිශය සංවේගයට පැමිණිලා තමන්ගේ සීලය ගැන, ප්‍රතිපදාව ගැන, ගුණය ගැන උනන්දු වෙලා තමන්ගේ මහානකම වඩා අර්ථවත් කරගන්නට උන්වහන්සේ තැන්පටන් ගුණ නුවණ සම්පාදනය කළා. ඉතින් මේ පුංචි සිද්ධිය වුණාට මේක තුල අපේ ජීවිතවලට ගත යුතු ඉතා වැදගත් කරුණක් තියෙනවා. ඒ කුමක්ද? වරද කියන්නේ මොකක්ද? ඒ වරද අපි හඳුනාගන්නේ කොහොමද? ඒ වරද පුද්ගලයාගෙන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට කොහොමද සාපේක්ෂව හඳුනාගන්නේ? ඒ වගේම ජීවිතයට අපි කොහොමද වැරදි හඳුනාගෙන වැරදි වලින් නිදහස් වෙලා ජීවිතය එහෙම නැත්නම් අපේ පැවැත්ම පිරිසිදු කරගන්නේ? මේ කරුණු පිළිබඳව ටිකක් ගැඹුරින් සිතා බලන්නට සුදුසු වටිනා උපදේශයක් මේ ප්‍රවෘත්තිය තුල අන්තර්ගත වෙනවා. අපි මුලින්ම තේරුම් ගන්නට ඕන ඇත්තටම වරදක් කියලා කියන්නේ මොකක්ද? දැන් සමහර කෙනෙක් වරදක් කියලා කියන දේ තව කෙනෙක් කියනවා නෑ ඒක වැරදි නෑ. තව කෙනෙක් නුසුදුසුයි කියන දේ තව කෙනෙක් කියනවා නෑ ඒක සුදුසුයි. තව කෙනෙක් ඊටාම සුදුසුයි කියන දේ තව කෙනෙක් කියනවා නෑ ඒක සුදුසු නෑ කියලා. එතකොට කොහොමද මේ ලෝකේ වරද නිවරද තීරණය කරන්නේ? හුඟක් දෙනා ලෝකයේ තුල වැරද්ද නිවැරද්ද තීරණය කරන්නට උත්සාහ කරන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් මත. ඒක වැරද්ද නිවැරද්ද තීරණය කිරීමේ මිනුම් දණ්ඩක් නොවේ පෙනත. තමන්ගේ රුචිකත්වය කියන එක ඒක තමන්ගේ මනසෙහි පහළ වෙන එක්තරා මනෝභාවයක්. ඒක වැරද්ද නිවැරද්ද තීරණය කරන්නට කිසිම තැනක සාධකයක් වෙන්නේ නැහැ. එක්කෙනෙක් ප්‍රිය වෙන දෙයට අනිත් කෙනා අප්‍රිය වෙනවා. කෙනෙක් සුදු පාට හොඳයි කියනකොට අනෙකා කියනවා මම නම් සුදු පාට කැමති නැහැ. මං කැමති කළු පාටටයි. ඒ නිසා මේක සුදු පාටින් නිර්මාණය කරපු එක හොඳ නැහැ. ඔබ කලේ වරදක් කියලා කියන්නට පුළුවන්. ඇයි? අනෙකා කළු පාටට කැමති නිසා. මල් සුවඳට කැමති කෙනා තව කෙනෙක් මල් සුවඳට අකමැති වෙන්නට පුළුවන්. ඒ වගේම ලෝකේ උස්මිටිකම්, ආලෝකයේ අඳුර මේ ආදී සෑම සියලු දෙයක් පිළිබඳවම එක් එක්කෙනාගේ රුචි අරුචිකම් ආකල්ප වෙනස් වෙනවා. ඒ නිසා ලෝකයේහි හොඳ නරක, වැරද්ද නිවැරද්ද Tamanගේ රුචි අරුචිකම් තුලින් මැන බලන්නට පුළුවන් කමක් නැහැ. නමුත් එසේ මනින්නට යමෙක් උත්සාහ කරනවා නම් සෑම තැනකම වාද විවාද මතවාද ගැටුම් හැලහැප්පිලි සිත්ඇවුල් තමයි ඒ බඳු සමාජයක ගොඩනැගෙන්නේ. මේ සමාජය තුළ හැම කෙනෙක්ම පාහේ වැඩිපුර හොඳ නරක විනිශ්චය කරන්නට පෙළඹෙන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් මත නිසා ගිහි ජීවිතය තුලත් ආයතන තුලත් සමාජය තුලත් බොහෝ ගැටුම් නිර්මාණය වෙන්නට එය හේතුවක් වෙනවා. එහෙනම් ඇත්තටම අපි යමක් වැරදිද නැද්ද කියලා කොහොමද විනිශ්චය කරන්නේ? යමක් වරදද නිවරදද කියලා තීරණය කරන්නට ලෝකයේ මිනුම් දඬු තුනක් තියෙනවා. පළවෙනි මිනුම් දඬ තමයි විශ්ව ධර්මතාවය. එක්කවක්ද හේතුව ඵලය නැමැති ලෝකයට පොදු, විශ්වයට පොදු, මිනිසා සතා සිව්පාවා සියලු සත්වයින්ටම පොදුව බලපාන හේතුඵල સિદ્ધාන්තය තමයි වරද නිවරද තීරණය කරන්නට පළමුවැනි මිනුම් දඬ. දෙවැනි මිනුම් දණ්ඩ තමයි සමාජ සම්මුතිය.
Taman ජීවත් වෙන සමාජය තුල යමක් වැරදි කියලා සම්මත කරගෙන තියනවද? යමක් නිවැරදි කියලා සම්මත කරගෙන තියනවද? ඒ සමාජයේ ජීවත් වෙන මිනිසයා ඒ පිළිබඳව අවදියෙන් සිටින්නට ඕන. අනේ මම දන්නේ නැහනේ, මම නොදැනයි හිටියේ. එහෙම කියලා නිදහසට කාරණයක් නොවේ. Taman ජීවත් වෙන සමාජයේ සම්මතය පිළිබඳව Taman දැනගෙන තියෙන්න. Taman ජීවත් වෙන විශ්වය පිළිබඳව පොදු විශ්ව ධර්මයේ පිළිබඳව Taman දැනගෙන තියෙන්න ඕන. අනේ මම ඒක දන්නේ නැහනේ, සතා මැරුවට පව් සිද්ධ වෙනවා කියලා. එහෙම කිව්වයි කියලා හරියන්නේ නැහැ. ගින්දර අල්ලපුවහම පිච්චෙනවයි කියලා මම දැනගෙන හිටියේ නැහනේ. ඒකයි මං ඇල්ලුවේ. එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඇල්ලුවා නම් පිලිස්සෙනවා. ඒක විශ්ව ධර්මයයි. ඒ නිසා විශ්ව ධර්මයේ පිළිබඳව යම් කෙනෙකුට මම නොදැන හිටියාය කියන එක නිදහසට කාරණයක් නෙමෙයි. ඊළඟට සමාජ සම්මතය පිළිබඳව යම් ආකාරයකින් අනේ මම දන්නේ නැතුවයි එහෙම උනේ, මම නොදැනයි කළේ කියලා යම් ප්‍රමාණයකට සහනයක් තියෙන්නට පුළුවන්. එය මිනිසුන් විසින් සම්මත කරගෙන තියෙන නිසා. ඒ නිසා සමාජයේ නොදැන කරන වරදට එක්තරා ප්‍රමාණයක සහනයක් සලස්වනවා. ඒ වගේම ඒ වරදක් කියලා සම්මත කරගන්නට කලින් යම් කෙනෙක් මුලින්ම වැරද්ද කළා නම් ආදිකම්මිකයා හැටියට ඔහුට නිදහසක් ලැබෙනවා. ඒ කියන්නේ මුලින්ම ඒ වරද කරපු තැනැත්තා ඒ බඳු පැනවීමක් කරන්නට ඉස්සරලා. සමාජ සම්මුතිය තුළ එහෙම පොඩි නිදහසක් තියෙනවා. ඒ නිසා සමාජ සම්මුතිය තමයි වරද නිවරද තීරණය කරන දෙවන මිනුම් දන්න. තුන්වෙනි මිනුම් දන්න තමයි Tamanගේ ප්‍රතිපත්තිය. Taman යම් කිසි ඉලක්කයක් වෙත යන්නට යම් ප්‍රතිපදාවක් තෝරා ගත්තා නම් ඒ ප්‍රතිපදාව තමයි වරද නිවරද තීරණය කරන තුන්වෙනි මිනුම් දන්න. මෙන්න මේ මිනුම් දඬු තුනෙන් මනිනකොට යමක් විකෘති ඵල ඇති කරනවා නම්, යමක් අනර්ථය පිණිස පවතිනවා නම්, අපේක්ෂා කෙරෙන පොදු ඉලක්කය වැරදි යනවා නම්, විනාශ වී යනවා නම්, විකෘති වී යනවා නම්, ව්‍යාකූල වී යනවා නම්, අන්න ඒ සඳහා හේතු වෙන දේ වරදක් කියලා හඳුන්වනවා. දැන් මම කිව්ව දේ පැහැදිලි වුණාද? ලෝක සම්මතයේ විශ්ව ධර්මයක් පවතිනවා. මේ විශ්ව ධර්මයේ තුල දේවල් ක්‍රමානුකූලව පවතින රටාවක් තියෙනවා. ඒ රටාව තුල යමෙක් යමක් කළාම Tamanට හෝ අනුන්ට හෝ හානි වෙනවා නම්, අසහනයක් ඇති වෙනවා නම්, අයහපතක් සිදු වෙනවා නම්, අවැඩක් සිද්ධ වෙනවා නම්, එතන යම් විකෘතියක් සිද්ධ වෙලා තියෙනවා. වරදක් සිද්ධ වෙලා තියෙනවා. පැවැත්මට බාධාවක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් විශ්ව ධර්මයේ මත ඒක වරදක් කියන සම්මතයට ගැනෙනවා. වරදක් කියන තීරණයට පැමිණිය යුතුයි විශ්ව ධර්මයේ මත. සමාජ සම්මුතිය මත සමාජයේ යහපැවැත්ම සඳහා මෙසේ කළ යුතුයි මෙසේ නොකළ යුතුයි කියලා පනවාගෙන තියෙන ධර්මතා අභිබවා ගිහිල්ලා Tamanට හෝ අනුන්ට කරදරයක් වෙන හැටියට අපේ සිතුවිලි වචන ක්‍රියා පවත්වනවා නම් එතන යම් විකෘතියක්, එතන යම් පටලැවිල්ලක්, එතන යම් අසහනයක්, අපහසුයක් ඇති වෙනවා. ඒක සමාජ සම්මුතිය මත වරදක් කියලා හඳුන්වනවා. Taman ඉලක්ක කරගන්නවා මං අද පටන් මෙන්න මේ ධර්මතාවයේ පිහිටා ඉන්නවා. මං අද ඉඳලා මස් මාළු කන්නේ නැහැ. මම අද ඉඳලා ගිහි ජීවිතයෙන් ඈත් වෙලා පැවිදි ජීවිතයක් ගත කරනවා. මං අද ඉඳලා අනගාരിക ජීවිතයක් ගත කරනවා. මෙහෙම යම්කිසි ප්‍රතිපදාවකට මං අද ඉඳලා පන්සිල් රකින්නවා. මං අද ඉඳලා අටසිල් රකින්නවා. මං අද ඉඳලා දසසිල් රකින්නවා. මෙහෙම අදිෂ්ඨානයක් කරගන්න. එහෙම අදිෂ්ඨාන කරගත්තට පස්සේ මම අද ඉඳලා අටසිල් රකින්නවා කියලා අදිෂ්ඨාන කරගත්තට පස්සේ ඒතනත්තා උස් අසුන් මහ අසුන් ආදිය පරිහරණය කරනවා නම්, නැටීම් ගෙයිම් ආදිය බලනවා නම් ඒක වරදක්. සාමාන්‍ය ලෝකයා උස් අසුන් මහ අසුන් වල වාඩි වීම වරදක් නෙමෙයි. මේ තනත්ත අදිෂ්ඨාන කරගත්තා නම් අද ඉඳන් මං අටසිල් රකින්නවා කියලා ඒ අදිෂ්ඨානයත් එක්ක ප්‍රතිපදාවත් එක්ක අරක වරදක් වෙනවා. මම පැවිද්දෙක් හැටියට කටයුතු කරනවා කියලා අදිෂ්ඨාන කරගත්තා නම් ඒ Tamanගේ අදිෂ්ඨානය නිසා ගිහියෝ කරන දේ අපට කරන්නට පුළුවන් කමක් නැහැ. ගිහියා කරන දේවල් කරන්න ඕන නම් මේ සිවුර තියලා ගිහි බවට ගිහිල්ලා ඒක කරන්න පුළුවන්. ගිහියෙක් හැටියට Tamanට සුදුසු කාන්තාවක් සම්බන්ධ කරගෙන කම්සප විදීම වරදක් නෙමෙයි, ලෝක සම්මතයට පටහැනි නොවන ආකාරය. නමුත් පැවිද්දාට එහෙම කරන්නට යුතුයකමක් නැහැ. ඇයි? පැවිද්දා මම එතනින් ඈත් වෙනවයි කියන
අදිෂ්ඨානයකට ඊට වඩා වෙනස් ප්‍රතිපදාවකට යොමු වෙලා තියෙනවා. එහෙම යොමු වෙලා සාමාන්‍ය ලෝකයා එහෙම කරනවා නම් මම එහෙම කළාම මේක ඇති වැරද්ද මොකද්ද? පොදු සම්මතයට පටහැනි නැහැනේ. ලෝක ධර්මතාවයට පටහැනි නැහැනේ කියලා කිව්වට ඒක නිසි කාරණයක් නෙමෙයි. ඒක බරපතල වරදක්. ඇයි මේ තනත්තා මෙබඳු ප්‍රතිපදාවක නියැලෙනවා කියලා හඳුනාගත්තු නිසායි ලෝකයා විසින් ඒ තනත්තාට ඒ ආකාරයෙන් ගරු බුහුමන් කරන්නේ. දානෙ ටික වළඳද්දි වන්දනාව ලබද්දි පූජාව ලබද්දි මම භික්ෂුවක් හැටියට පෙනී හිටිනවා පමණක් නම් අනෙකුත් කාමුක සංකල්පනාවන් Tamanගේ හැඟීම් සම්ප්‍රප්ත කරගනිද්දී නෑ මමත් පොදු මිනිස්සෙක්නේ මානව හිමිකම් මටත් තියෙනවානේ කියලා කතා කරනවා නම් ඒ තනත්තා තවදුරටත් පැවිද්දෙක් නෙවෙයි. ඇයි? Tamanගේ සිතැඟි සම්පාදනය කරගන්නට මානව හිමිකම් ගැන කතා කරනවා. හැබැයි Tamanගේ කැම ටික හොයාගන්නට Taman භික්ෂුත්වයේසේ පෙනී සිටිනවා. ඒ බඳු දෙබිඩි ජීවිතයක් ගත කරනවා නම් ඒ පැවිද්දා පැවිදි ප්‍රතිපදාවට උචිත පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම යම්කිසි කෙනෙක් ගිහි ජීවිතය ගත කරමින් මම අනගාരികව කටයුතු කරනවාය, මම බ්‍රහ්මචාරීව කටයුතු කරනවාය, මම දසසිල් රකින්නවාය, මම අටසිල් රකින්නවාය ආදී වශයෙන් Taman අදිටන් කරගන්නවා නම් එතෙන් පටන් ඒ තනත්තා Tamanගේ සීල ප්‍රතිපදාවට Tamanගේ අදිෂ්ඨානයට පටහැනි දෙයක් කරනවා නම් ඒ තනත්තා වරදක් කරන කෙනෙක් වෙනවා. ඒ කුමක් නිසාද? Tamanගේ අදිෂ්ඨානය Tamanගේ පරමාර්ථයට පටහැනිව එය විකෘති වෙන ආකාරයෙන් ක්‍රියා කරන නිසා. මෙන්න මේ විදිහට ලෝකය තුල මිනුම් දඬු තුනක් තියෙනවා වරද නිවැරද තෝරා බේරා ගන්න. මෙයින් පළමුවෙන්න පොදු විශ්ව ධර්මතාවය කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී දක්වන්නේ. ඒ වගේම රාහුල හාමුදුරුවන්ට දේශනා කරන අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී දේශනා කරන්නේ. කාලාම සූත්‍රයේදී තථාගතයන් වහන්සේට කාලාම ගම්වැසියන් එහෙම නැත්නම් කේසපුත්ත ගමේ හිටපු මිනිස්සු බුදුහාමුදුරුවන්ට කියන්නේ ස්වාමීනි මේ විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙහි එනවා. එවිදින් අපට කියනවා මේක තමයි නිවැරදිම ධර්මය මේක පිළිපදින්න. අනිත් සියල්ලම වැරදි. මෙහෙම පිළිපැද්දොත් තමයි යහපතක් වෙන්නේ කියලා කියනවා. ඊළඟ එක්කෙනත් ඇවිල්ලා කියනවා මෙතෙක් දේශනා කරපු හැමෝම දේශනා කරපුවා වැරදි. මේ මම කියන එක තමයි හරි. මෙන්න මෙහෙම කටයුතු කළොත් තමයි යහපතක් වෙන්නේ කියලා කියනවා. ඉතින් එන හැමෝම මේ කතාව තමයි කියන්නේ. ස්වාමීනි දැන් අපි කොහොමද හරි දේ වැරදි දේ තෝරගන්නේ? බුදුරජාණන් වහන්සේටත් තිබුණා එහෙනම් මෙන්න මේ මං කියන හැටියට පිළිපදින්නකෝ කියලා කියන්න. එහෙම කිව්වනම් ඒ ඇයට තවත් එක අවවාදයක් පමණයි. අර ගොඩටම තවත් එකක් විතරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළේ නැහැ. ඔබ විමසිය යුතු තැනමයි විමසන්නේ, සැක කළ යුතු තැනමයි සැක කරන්නේ. ඒ බඳු තැන සැක කරන්නටම වටිනවා, විමසන්නටම වටිනවා. ඒ නිසා ඔබ මෙසේ පිළිපදින්න. යන්නයි කිව්ව පමණට පොතපතවල ආපු පමණට ඒක පිළිගන්න එපා. තමනුත් Tamanගේ නුවණින් විමසා බලන්න. කොහොමද විමසා බලන්නේ? කාලාමේනි Tamanගේ මනසේ ලෝභය ඇති වුනහම යහපතක්ද වෙන්නේ අයහපතක්ද? ඒකෙන් හොඳක්ද වෙන්නේ නරකක්ද? ඒකෙන් මනසට කිලුටක්ද ඇති වෙන්නේ පිරිසුදු බවක්ද? ඒකෙන් Taman හොඳ දේවල්ද කරන්නේ නරක දේවල්ද? මෙහෙම ටිකක් නුවණින් සිතා බලන්න. එතකොට කාලාමයින් පිළිතුරු දෙනවා ස්වාමීනි ලෝභය මනසේ ඇති වුනහම ඒ තැනැත්තාගේ මනස කිලිටි වෙනවා. මනස අඳුරු වෙනවා. හොඳ නරක තෝරා බේරා ගන්නට බැරිව යනවා. ඒ තැනැත්තා කාම අපරාධ කරන්නට පෙළඹෙන්නට පුළුවන්. සොරකම් කරන්නට පෙළඹෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රාණඝාතය කරන්නට පෙළඹෙන්නට පුළුවන්. මේ ලෝභයෙන් මනස කිලිටි වුනහම ඒ නිසා ස්වාමීනි ලෝභයෙන් කෙලසුණු බව හොඳක් නෙමෙයි යහපතක් නෙමෙයි. එහෙමනම් කාලාමේනි ඔබට එහෙම වැටහෙනවා නම් ඔබ මේ ලෝභය නැමැති කිලුටු ධර්මතාවය මගේ සිතෙන් බැහැර කරනවා කියලා කටයුතු කරා. කාලාමේනි ඔබ කුමක්ද හිතන්නේ? අලෝභය මනසේ ඇති වුනහම යහපතක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ? ස්වාමීනි ඒකෙන් යහපතක් වෙනවා. ඒකෙන් හොඳක් වෙනවා. අනිත් අය පිළිබඳව පොදු හැඟීමෙන් කටයුතු කරනවා. ආත්මාර්ථකාමී පටුවා කල්පේ මම කියලා තෘෂ්ණාවෙන් බදාගන්නේ නැතුව Taman ගැන වගේම අනිත් අය ගැනත් හිතලා කටයුතු කරනවා. පරිත්‍යාගයට යහපතට යොමු වෙනවා.
එහෙමනම් කාලාමේනි ඒ හොඳ ධර්මයක් කියලා හඳුනාගෙන ඒ පුහුණු කරන්න. මෙන්න මේ විදිහට ද්වේෂය ගැන, මෝහය ගැන බුදුරජාණන් වහන්සේ විමසනවා. අද්වේෂය ගැන, අමෝහය ගැන බුදුරජාණන් වහන්සේ විමසනවා. මේ තථාගතයන් වහන්සේ කෙබඳු මිනුම් දණ්ඩක්ද දක්වන්නේ විශ්ව ධර්මයේ හේතුඵල ධර්මයේ නැමැති එව නැත්තම් පටිච්ච සමුප්පාදය නැමැති මේ විශ්වයට පොදු මිනුම් දණ්ඩ තථාගතයන් වහන්සේ මෙහිදී දක්වනවා. ඊළඟට අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේත් බුදුහාමුදුරෝ දේශනා කරනවා රාහුල යමක් වරදක්ද නැද්ද කියලා තෝරාගන්නේ කොහොමද? යම්කිසි දෙයක් අත්තබ්බ්‍යාබාදාය සංවත්තති, පරබ්බ්‍යාබාදාය සංවත්තති, උභයබ්‍යාබාදාය සංවත්තති. යමක් Tamanට අවැඩ පිණිස අයහපත පිණිස පවතිනවා නම් ඒක වරදක් කියලා තේරුම් ගන්න. යමක් අනුන්ට අයහපතක් වරදක් කියලා තේරෙනවා නම් ඒක දුරු කරන්න. ඒක වරදක් කියලා තේරුම් ගන්න. යමක් Tamanටත් අනුන්ටත් අවැඩ පිණිස පවතිනවා නම් ඒක බරපතල වරදක් කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන බැහැර කරන්න. යමක් Tamanට යහපත පිණිස පවතිනවා නම් අනුන්ට යහපත පිණිස පවතිනවා නම් Tamanටත් අනුන්ටත් යහපත පිණිස පවතිනවා නම් ඒ බඳු දේ වටිනා ධර්ම, සාර ධර්ම, යහපත් ධර්ම හැටියට හඳුනාගෙන පුහුණු කරන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෙතනදිත් පැහැදිලි කරන්නේ මේ පොදු විශ්ව ධර්මය කොහොමද Tamanට අනුන්ට හේතුඵල වශයෙන් අනර්ථයක් අර්ථයක් සිද්ධ වෙන්නේ කියලා තෝරා බේරාගෙන පුරුදු පුහුණු කිරීම. මේ විශ්වයට පොදු විශ්ව ධර්මයේ පිළිබඳව මිනුම් දණ්ඩේදී Taman දන්නවාය නැතය මම මේක දැනගෙන හිටියේ නෑ කියන එක නිදහසට කාරණයක් නෙමෙයි. මම මුලින් උදාහරණයට කිව්වේ ඒකයි. අනේ ගින්දර ඇල්ලුවාම පිච්චෙනවනේ කියලා මම දැනගෙන හිටියේ නෑනේ. ඒකයි මං අතින් එහෙම වුනේ. එහෙම කිව්වට පළක් නැහැ. ගින්න ඇල්ලුවා නම් Taman පිළිස්සලා. ඒකේ වේදනාව, ඒකේ පීඩාව Tamanට විඳ ගන්නට සිද්ධ වෙනවා. අනේ සත්තු මරණ එක හොඳ නැහැයි කියලා මං දැනගෙන හිටියේ නෑනේ. ඒකෙන් හොදක් වෙනවා කියලානේ මං හිතාගෙන හිටියේ. දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ අපේ ආහාරයට කියලානේ මං හිතාගෙන හිටියේ. ඒකෙන් දෙවියන් සතුටු වෙනවා කියලානේ මං හිතාගෙන හිටියේ. ඒ නිසායි මං සතා මැරුවේ. ඒ නිසා මට සමා වෙන්න කිව්වට හරියන්නේ නැහැ. තමන් සතෙකුගේ ජීවිතය තොර කළා නම් ඒ කර්ම විපාකය තමන් හොඳයි කියලා හිතුවත් නරකයි කියලා හිතුවත් ඒකෙන් දෙවියන් සතුටු වේවිය කියලා හිතුවත් ඒක පූජාවක් කියලා හිතුවත් කොහොම හිතුවත් වැඩක් නැහැ. තමන්ගේ සම්මුතිය කුමක් වුවත් විශ්ව ධර්මයට අනුව තව සත්වයකගේ දිවි නැසුවා නම් තමන්ටත් අකාලේ නැසෙන්නට සිදු වෙනවාමයි. එහි දුක්ඛ විපාකේ එහි අනිත්‍ය විපාකේ තමන්ට විඳින්නට වෙනවාමයි. ඒ නිසා අනේ මම ඒක දැනගෙන හිටියේ නැහෙනේ කියන එක විශ්ව ධර්මයේ පිළිබඳව තීරණයේදී නිදහසට කාරණයක් නෙවෙයි පිළිතුර. Tamanට ඕන තරම් සම්මුතිය ඇති කරගන්න පුළුවන්. Tamanට පොදු ලෝක සම්මුතිය ඇති කරගන්නත් පුළුවන්. අපි හිතමු සමාජ සම්මුතියත් එක්ක හරියන්නේත් නැහැ විශ්ව ධර්මය. ඇයි? සමාජයේ සමහර වැරදි දේවල් සම්මත කරගෙන තියෙනවා. දීර්ඝ කාලයක් සමාජයේ යමක් සිද්ධ වෙනකොට ඒක පොදු සම්මුතියක් හැටියට සම්මත කරගන්නවා. එහෙනම් එහෙම කළාට කමක් නැහැ කියලා එහෙම සම්මත කරගත්තු පමණට ඒක විශ්ව ධර්මයේ මත නිවැරදි කාරණයක් වෙන්නේ නැහැ පින්නතුනි. අපි හිතමු උදාහරණයක් හැටියට Tamanගේ ජීවිතයට හානි නොවන කෘමිනාශක වර්ග යෙදුවාට කමක් නැහැ. එතකොට මේක නීතියෙන් තහනම් නැහැ. එතකොට එළවලු වලට, ආහාර වලට, පළතුරු වලට යම් යම් රසායනික ද්‍රව්‍ය යෙදුවාට කමක් නැහැ මිනිසුන්ට ඍජුව හානි නොවන විදිහට. දැන් මේක නීතියෙන් සම්මතයි. නීතියෙන් සම්මත වුණාට නීතියෙන් සම්මතයි කියලා අපි යොදන කෘමිනාශක වලින් කෘමීන් නැසෙනවා නම් ඒ බඳු නාසන චේතනාවක් ඇතුව යොදනවා නම් විශ්ව ධර්මයෙන් අපට ඒකට නිදහසක් නැහැ. නීතියෙන් අපි නිදහස්. සමාජ සම්මුතියෙන් අපි නිදහස්. මෙහෙම කිව්වහම එහෙනම් අපි මහා කුසලයක් නේ කරගන්නේ කියලා තැතිගෙන බියපත් වෙලා බත් කන්නෙත් නැතුව ඉන්නට කියන එක නෙමෙයි. මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට හැකිතාක් පාප ධර්මෙන් වළකින්නට පියවරෙන් පියවර අපි ක්‍රියාත්මක වෙනවා විනා සමස්ත පාපයෙන් වළකින්නට පුළුවන් කෙනෙක් ගිහි සමාජයේ අපට සොයා ගන්නට අමාරුයි. එහෙම ගිහි සමාජයේ සමස්ත පාපය අතහරින්නට පුළුවන් කෙනෙක් ගොඩ නැගෙනවා නම්
ඒ ගොඩ නැගීම තුල ඒ තනත්තා තව දුරටත් ගිහි සමාජයේ රැඳෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ භව ගමනේ මේ සසර ගමනේ තව දුරටත් ඒ තනත්තා රැඳෙන්නේ නැහැ. ඇයි ඒ තනත්තා තව දුරටත් මේ විශ්වය තුල පවතින්නට සුදුසුකම් ලබන්නේ නැහැ. ඇයි ඒ විදිහට පවතින්නට බැරි නිසා. පැවැත්ම පිළිබඳව උනන්දු වෙනකොට ජීවිතයේ පැවැත්වීම පිළිබඳව කටයුතු කරනකොට අපි හැකිතාක් උත්සාහවත් විය යුත්තේ ਸਰව සම්පූර්ණයෙන් අපට පාපයෙන් වළකින්නට බැරි වෙන්නට පුළුවන්. ඒක හොඳයි කියනවා නෙවෙයි. නමුත් ටික ටික හරි අපට වළකින්නට පුළුවන් ක්‍රමෝපායන් හොයාගෙන වළක්වා ගන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. එකවරම කෘමිනාශක භාවිතය අපට නවත්තන්නට බැරි නම් ටිකෙන් ටික ඒක අවම කරන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා විවිධ ක්‍රම අතීතයේ මිනිසුන් භාවිතා කළා. පිරිත් සජ්ජායනාව ඒ සඳහා සබපාපස්ස අකරණ ගාථාවෙන් වැලි මතුරලා ඒ වගේම පැන් මතුරලා ඒ වගේ උපක්‍රම මිනිස්සු අතීතයේ භාවිතා කළා. ඒ වගේම සියලු දෙනාම එකට වපුරන්නට එකට කුඹුරු කපන්නට මෙහෙම උපක්‍රම භාවිතා කළා. මේ විදිහේ විවිධ ක්‍රමෝපායන් ඒ අය ධාර්මික විදිහට භාවිතා කළා මේ වයින් වලකින්. අද හිතාගෙන ඉන්නේ කෘමිනාශක නැත්නම් අපට බත් කන්නට බැහැ කියන්නාසේ එක්තරා සමාජ සම්මතයක් කෙසේ හෝ මේ මිනිසුන්ගේ සිත් සතන් තුල තහවුරු කරලා තියෙනවා. මේ සමාජ ඇබ්බැහියට ඇබ්බැහි වෙලා ඒ සමාජ ඇබ්බැහිය තුලින් සිතන්නට පතන්නට පුරුදු වෙලා රැකෙන්නට වළකින්නට පුළුවන් තැනත් නොරැකී නොඇලකී බොහෝම සැහැල්ලුවෙන් පව්කම් කරලා තපිහදා ගන්නට පුළුවන් මට්ටමට මිනිසුන්ගේ මනස දූෂිත වෙලා ආත්මාර්ථකාමී වෙලා තියෙන්නේ මේවා පිළිබඳව අවදියෙන් නොසිතන නිසා. ඒ නිසා කෙනෙකුට එකවර ක්‍රමිනාශක භාවිතයෙන් වළකින්නට පුළුවන් කියනවා නෙවෙයි. හැබැයි ලෝක ධර්මය මේ පොදු සම්මුතියෙන් වසන්නට පුළුවන් කමක් නැහැ. පොදු සම්මුතිය අපේ පහසුව සඳහා ඇති කරගත්තු දෙයක්. නමුත් කුසල කුසල කර්මයේ තීරණය වෙන්නේ කර්මයේ විපාක දෙන්නේ හේතුඵලය පළදරන්නේ අපේ ඕනෑකමටවත් රජු තීරණය කරන හැටියටවත් පොදුවේ මහජනයා සම්මත කරගන්නා හැටියටවත් නොවේ. ඒ තැනත්තා කරන දේට අනුවයි ප්‍රතිඵලය. නීතිය අනුව බලනකොට පොදු සම්මුතිය අනුව බලනකොට හදිසි කෝපයෙන් පහර දීලා කෙනෙක් මරණයටපත් වුණොත් පුද්ගලයාට නිදහස් වීමේ යම්කිසි අවකාශයක් නීතියෙන් තනලා තියෙනවා. මේක එක්තරා පොදු සම්මුතියක්. ඒ නිසා හදිසියේ ක්ෂණික කෝපයෙන් පහර දීලා මම මැරුණොත්, පියා මැරුණොත් ඇතැම් විට ඒ දරුවා නිදහස් වෙන්නට පුළුවන්. නමුත් විශ්ව ධර්මයට අනුව ආනන්තර පාප කර්මයෙන් ඒ දරුවාට නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. අපට සම්මත කරන්න පුළුවන් නෑ ඉතින් සාධාරණ කෝපය නිසා ශනික කෝපය නිසායි එහෙම කළේ කියලා. ඒ ශනික කෝපය සාධාරණ කෝපය anu සමාජ සම්මුතියක් විනා එය විශ්වයට පොදු ධර්මතාවයක් නොවේ. ශනිකව ඇති වුණත් පරක්කු වෙලා ඇති වුණත් කෝපය කෝපයමයි. ඒ ඇති උනේ Tamanගේ මනසේ නම් ඒන් කිලිටි වෙන්නේ Tamanගේ මනසයි. ඒන් ක්‍රියාත්මක වෙලා ඝාතනය කළේ Tamanගේ මව නම් Tamanගේ පියා නම් මිනිස්සෙක් නම් සතෙක් සිව්පාවෙක් නම් එහි ප්‍රමාණය මත එහි කර්ම විපාකය Tamanට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට දැනගෙන කළාය නොදැනගෙන කළාය එහෙම වෙනසක් නැහැ. මේ පාප ධර්මයට විශ්ව ධර්මයට අදාළ හේතුව ගොඩ නැගුණා නම් අදාළ ඵලය විඳින්නට සිද්ධ වෙනවා. හැබැයි මෙතන නොදැන කරනවා කියලා කියන්නේ ඒක පෞකමද්ද පින්කමද්ද කියන අවබෝධයක් නැතුව කියන එකයි. තවත් අපි නොදැන කියලා අදහස් කරනවා තවත් අවස්ථාවකට මනසින් කිසිම සම්බන්ධයක් නැතුව කරන දේත් නොදැන කළා කියලා කියනවා. එතෙන්දී පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර චක්කුපාල හාමුදුරුවෝ S2 අන්ධ වෙලා නිසා උන්වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ සක්මන් කරනකොට අර වැස්ස වැහැලා පොළවෙන් මතුවෙච්ච පණුව පෑගිලා මැරුණා. එතකොට උන්වහන්සේට ඒකෙන් කර්ම විපාකයක් නැහැ. කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. එයි උන්වහන්සේ සිතුවිලි වශයෙන් එය දැනගෙන කළා නෙමෙයි. එහෙනම් මනසින් කිසි සම්බන්ධයක් නැහැ. එහෙනම් නොදැන කියන එක කරුණු දෙකක් සඳහා භාවිතා කරනවා. මනසින් කිසිම සම්බන්ධයක් නැතුව කරන දෙයටත් මිනිස්සු කියන්නේ නොදැන කළා කියලා. මනස සම්පූර්ණයෙන් සම්බන්ධ වෙලා හැබැයි පින්කමක්ද පව්කමක්ද හොඳක්ද නරකක්ද කියලා දන්නේ නැති එකටත් නොදැන කළා කියලා තමයි කියන්නේ. ඔයින් පළවෙනි කාරණයට විශ්ව ධර්මයෙන් නිදහසක් තියෙනවා. ඒ මොකද්ද? මනසේ කිසි සම්බන්ධයක් නැතුව. මනසේ කිසි සම්බන්ධයක් නැතිනම් එයට අදාළ හේතුවක් Tamanගේ මනසේ ගොඩ නැගිලා නැහැ. හේතුව ගොඩ නැගුණේ නැත්නම් Tamanට එහි ඵලය උරුම වෙන්නේ නැහැ. එතනින් Taman නිදහස්.
හැබැයි චේතනා පහළ වෙලා තියෙනවා, සිතුවිලි පහළ වෙලා තියෙනවා, ගවයා ඝාතනය කිරීමේ අදහස් පහළ වෙලා තියෙනවා, Tamanගේ කය වෙහෙසවල උපක්‍රමයෙන් ඝාතනය කරලා තියෙනවා. හැබැයි මේක පින්කමක්ද පව්කමක්ද කියලා දන්නේ නැහැ. දෙවියන් වහන්සේ මවලා තියනවා කියලා හිතාගෙන අපට කන්නටයි තියෙන්නේ කියලා හිතාගෙන මේකෙන් දෙවියන් සතුටු වෙනවා කියලා හිතාගෙනයි කරන්නේ. ඒක ඉතින් Tamanගේ අඥානකම, Tamanගේ මුලාව විනා එය විශ්ව ධර්මයට අදාළ කාරණයක් නෙවෙයි. මනස තුල ගින්න හටගත්තා නම් එහි දාහය Tamanට විඳින්නට සිද්ධ වෙනවා. ඒ නිසා පොදු විශ්ව ධර්මයේ තුලින් වරද නිවැරද තීරණය කරද්දී එහිදී පොදු සම්මතය බැහැර යනවා, පුද්ගල සම්මතය බැහැර යනවා, නීතිය බැහැර යනවා. මේ සියල්ලක්ම පරයා අදාළ හේතුව ජනිත වුණා නම් අදාළ ඵලය ජනිත වෙනවාමයි. ඒ නිසා විශේෂයෙන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. හැම දෙයක්ම කරනකොට එය පොදු විශ්ව ධර්මයට එකඟද පටහැනිද කියලා සැලකිලිමත් වෙන්න. මේක වරද නිවරද තීරණය කිරීමේ ප්‍රධාන දිනුම් දණ්ඩයි. ගිහියාටත් එසේ සිතන්නට වෙනවා, පැවිද්දාටත් එසේ සිතන්නට වෙනවා, පාලකයාටත් එසේ සිතන්නට වෙනවා, සේවකයාටත් එසේ සිතන්නට වෙනවා. විශ්ව ධර්මයේ ඉක්මවා යා හැකි කිසිවෙක්ම නැහැ. ඒ නිසා සියලු දෙනාට එසේ සිතා බලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඊළඟට දෙවනි සම්මුතිය, එහෙම නැත්නම් දෙවනි මිනුම් දණ්ඩ ගත්තාම ඒ කියන්නේ සමාජ සම්මතය. සමාජ සම්මතය ඒ රටේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා. ඒ රටේ නීතියට අනුව වෙනස් වෙනවා. ඒ පුද්ගලයාගේ ආගමට අනුව වෙනස් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා දරන තානාන්තරයට අනුව වෙනස් වෙනවා. ඒවා සමාජ සම්මතයට අනුව එක්තැනක වරදක් වුණු දේ තවත් තැනක නිවැරදි දෙයක් වෙන්නට පුළුවන්. අපි හිතමු සංස්කෘතියට අනුව ගත්තයින් පස්සේ අපේ රටේ අපි සම්මත කරගෙන තියෙනවා විහාරයකට යනකොට, බුදු මැදුරකට යනකොට හිස් වැසුන් ගලවන්නට ඕනේ, පාවහන් ගලවන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඒ තැනත්තා බරපතල වරදක් කළා වෙනවා. එතකොට ඇතම් රටවල Tamanගේ ශාස්ත්‍රවරයාට ගරු කරන්නට යනකොට හිස් වැසුම් දාලා, පාවහන් දාලා, ආත්මේස් දාලා තියෙන සියල්ලම දාගෙන තමයි ඒ අය යන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඒ රටේ ස්වභාවයට අනුව, ඒ රටේ පැවැත්මට අනුව ඒ අයගේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන ආකාරය. අපේ සංස්කෘතියට අනුව අපි කෙනෙකුට ගරු කරන්නේ වන්දනා කරලා. එතකොට තවත් කෙනෙකුගේ සංස්කෘතියට අනුව වැඳීම නිවටකමක් වෙන්නට පුළුවන්. අතට අත දීලා මූණ ඉඹලා පිළිගන්න එක තමයි ඒගොල්ලන්ගේ උසස් චාරිත්‍රය. වන්දනා කළොත් නිකන් පහත් තත්වයට වැටුණා වගේ අදහසක් ඇතැම් ආගම්වල, ඇතැම් සංස්කෘතීන්වල තියෙනවා. එතකොට ඒ නිසා ඒක ඒගොල්ලෝ සලකනවා වරදක් හැටියට. අපි සලකනවා ඒගොල්ලන්ගේ ස්වභාවය වරදක් හැටියට. ඒ නිසා මෙබඳු දේ ලෝක විශ්ව ධර්මයට අනුව තීරණය වෙන දේ නෙමේ. ඒ සංස්කෘතියට අනුවයි තීරණය වෙන්නේ. ඒ රටේ ස්වභාවයට අනුවයි තීරණය වෙන්නේ. ඒ නිසා අපි යම් රටකද ජීවත් වෙන්නේ අපට පොදු විශ්ව ධර්මයේ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. රටක් හැටියට, ජාතියක් හැටියට, ආගමක් හැටියට, සංස්කෘතියක් හැටියට අපි ඇසුරු කරන ජාතිය, ආගම, රට, සංස්කෘතිය කුමක්ද, අපට අදාළ අපේ රටේ නීතිය කුමක්ද කියලා අපට දැන හඳුනා ගන්නට සිද්ධ වෙනවා. එහෙම බැරි වුණොත් ඒ තනත්තාට ඒන් හානියක් වෙන්නේ, ඒන් පටලැවිල්ලක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පැමුණුනහම තථාගතයන් වහන්සේ යම් යම් නීති රීති පනවනවා. ඒවා බුද්ධ නීති හැටියට සාමාන්‍ය සමාජයට අදාළ නැහැ. හැබැයි පැවිද්දාට අදාළයි. භික්ෂුවක් හැටියට යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ පැවිද්දා ජීවි ගහක මල් කොළ නොකැඩිය යුතුයි බුදුහාමුදුරුවෝ පනවනවා. ඒකට හේතු තියෙනවා. ගැඹුරු සීලයක් හැටියට මනස පුහුණු කරද්දී පුද්ගලයන්ට පමණක් නොවේ පරිසරයටත් හානි නොවි ජීවත් වෙන මට්ටමට ඒ පුද්ගලයා සීල සංවරයෙන් වැඩෙන්නට. එතකොට කොළයක් කැඩුනයි කියලා ඒක පාපයක් නෙමෙයි. ඒක අකුසලයක් නෙමෙයි. හැබැයි බුද්ධ නීතියට අනුව උපසම්පදා භික්ෂුවකට ඒක වරදක් වෙනවා. එතකොට මේ සම්මුතිය එනිසා බුදුරජාණන් වහන්සේ පනවා ඇති ශික්ෂාපද අතර ලෝක වජ්‍ය ශික්ෂාපද සහ පඤ්ඤප්ති වජ්‍ය ශික්ෂාපද කියලා ශික්ෂාපද දෙකොටසකට බෙදෙනවා. බුදුහාමුදුරුවෝ පනවලා තියෙන විනය නීති අතර ඇතැම් කොටසක් තියෙනවා විශ්ව ධර්මයට අනුකූල ඒවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම වගේ. සමහර ඒවා තියෙනවා විශ්ව ධර්මයේ මත ඒක පාපයක් වෙන්නේ නැහැ, වරදක් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතිපත්තිය මත එසේ විය යුතු නිසා තථාගතයන් වහන්සේ පනවලා තියෙනවා. ඒවා ප්‍රඥප්ති වජ්‍ය හැටියටයි දැක්වෙන්නේ.
මෙන්න මේ විදිහට යම් රටක ජීවත් වෙනවා නම් අනේ අපි දන්නේ නැහැ. එහෙම අපි ඒක තේරුම් අරන් හිටියේ නැහැ කියන එක නිදහසට කාරණයක් නෙමේ. Tamanගේ ජාතියට අදාළ වත්පිළිවෙත්, Tamanගේ සංස්කෘතියට අදාළ වත්පිළිවෙත්, Tamanගේ ආගමට අදාළ වත්පිළිවෙත්, Tamanගේ වංශයට අදාළ වත්පිළිවෙත්, Tamanගේ කුල પરම්පරාවට අදාළ වත්පිළිවෙත්, ඒ වගේම Taman ජීවත් වෙන රටේ නීතියට අදාළ වත්පිළිවෙත් Taman හඳුනාගෙන තියෙන්න ඕන. දැන් මුස්ලිම් වගේ නීතියකට අනුව භාර්යාවන් 7 දෙනෙක් දක්වා විවාහ කරගන්න පුළුවන්. ඒතර ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව එක භාර්යාවක් තමයි විවාහ කරගන්න පුළුවන්. ඉතින් අරගොල්ලන්ට පුළුවන් නම් ඇයි අපිට බැරි නඩත්තු කරන්න පුළුවන් නම් Tamanne නඩත්තු කරන්න ඒක කාටවත් වැඩක් නැහැනේ කියලා එහෙම කරන්නට පුළුවන් කමක් නැහැ. රටේ පොදු නීතියට ගරු කරන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට නීතිය අනුව, සංස්කෘතිය අනුව, ආගම අනුව, ඒ වගේම පුද්ගලයන්ගේ තනතුරු අනුව ජනාධිපති කියන තනතුරටපත් වුණාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් කතා කරන හැටියට, කටයුතු කරන හැටියට ජනාධිපතිතුමාට කටයුතු කරන්න බෑ. අගමැති කියන තනතුරටපත් වුණාන් පස්සේ ආයතනයක පාලකයා බවට පත් වුණාට පස්සේ සේවකයා කටයුතු කරන හැටියට ඇයි එහෙම කටයුතු කරනවා නම් මාත් මිනිස්සෙක් නේ ඇයි මට එහෙම කටයුතු කරන්න බැරි කියලා එහෙම ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තනත්තා ජනාධිපති කියලා කියන්නේ, ඒ තනත්තාට අගමැති කියලා කියන්නේ, ඒ තනත්තාට පාලකයා කියලා කියන්නේ ඒ තනත්තා විසින් පැවතිය යුතු වෙනම නීති රීති පද්ධතියක්, සම්මුති රටාවක් සමාජය තුළින් ගොඩනගලා මෙන්න මේ තුල ඔබ ජීවත් විය යුතුයි කියලායි එතනට යොමු කරන්නේ. ඒ ටික ඔහුගෙන් හෝ ඇයගෙන් සිදු වේවි කියන අපේක්ෂාව ඇති කරගෙනයි මහජනයා තමන් උපයන දෙයින් පෝෂණය කරන්නේ. රටක නායකයින්ව, ඒ වගේම ආයතනයක ප්‍රධානියව පෝෂණය කරන්නේ, නඩත්තු කරන්නේ, සුරක්ෂිත කරන්නේ, මේ සියලු කැපකිරීම කරන්නේ මොකටද? මේ තමන් දහඩිය මාංශයෙන් හරි හම්බ කරන දෙයින් මේ මිනිස්සයා මෙතන ඉඳගෙන මේ අදාළ ටික කරනවයි කියන විශ්වාසය ඇතුව. ඒ ටික නොකරනවා නම් ඒ තැනත්තා ඒ තනතුරට උචිත කෙනෙක් නෙමේ. ඔහු Tamanගේ තනතුර අයථා විදිහට පරිහරණය කළා වෙනවා. ඔහු වරදක් කළා වෙනවා. ඒ තැනත්තා ලෝක සම්මුතියට අනුවත්, විශ්ව ධර්මයට අනුවත් සැබවින්ම වරදක් කළ කෙනෙක් වෙන්නේ. ඇයි? Taman ඒ තනතුර පිළිගත්තා නම්, Taman එතනට පැමුණුණා නම්, Taman එසේය කියලා අන් අය ඉදිරියේ පෙනී නම් ඒ ඉක්මවා කටයුතු කරන්නට Tamanට පුළුවන් කමක් නැහැ. ඒක බරපතල වරදක් වෙනවා. ඒ නිසා රජකම් කරලා වුණත් විශ්ව ධර්මයට පටහැනිව කටයුතු කරනවා නම්, සමාජ සම්මතයට පටහැනිව කටයුතු කරනවා නම්, Tamanගේ තනතුරට පටහැනි විදිහට කටයුතු කරනවා නම් මේ සියල්ලක් මේ තනත්තාට අවැඩදායක ආකාරයෙන් අනන්ත සසරේ භුක්ති විඳපු හැටි නොයෙකුත් කතා ප්‍රවෘත්තිවල අපේ ජාතක කතා ආදී ප්‍රකට වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට අපි කිව්වේ ප්‍රතිපදාව කියන මිනුම් දන්. ඒකෙදිත් මම කරුණු පැහැදිලි කළා. Taman භික්ෂුත්වයට පැමුණුණා නම්, Taman අනගාരിക භාවයට පැමුණුණා නම් ඊට අදාළ සම්මුති Taman හඳුනාගෙන කටයුතු කරන්න ඕන. දැන් අද සමාජයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා මානව හිමිකම් ගැන කතා කරනවා. ඉතින් මම පෞද්ගලික අදහසක් වශයෙන් මම බොහෝ තැන්වල කියන්නේ මානව හිමිකම් ගැන කතා කරනවා නම් චීවරය තියලා පොදු මානවයෙක් බවට පත්වෙන එක වඩා සාධාරණයි. ඒ කුමක් නිසාද? පොදු මිනිසුන්ට තියෙන අයිතිවාසිකම් ගැන කතා කරනනම් තමනුත් ඒ පොදු මිනිසුන් අතර කෙනෙක් වෙන්නට ඕන. මේ පැවිද්ද කියලා කියන්නේ ඒ පොදු මානව සමාජයෙන් ඔබට ගිය උත්තරීතර භාවයක්. ඒ උත්තරීතර භාවය තුළ තමන් රැඳී ඉන්නවා කියන විශ්වාසය නිසා මිනිස්සු දාන ටික ගෙනත් වැඳලා පූජා කරලා යන්නේ. මිනිසුන් ඒ භික්ෂුන් වහන්සේව පෝෂණය කරන්නේ, සිවුරු පිරිකරින් පුදන්නේ, নমස්කාර කරන්නේ, ගරු බුහුමන් කරන්නේ. මේ සියල්ල පොදු මානවයෙකුට ලැබෙන දේවල් නෙවෙයි පින්නතුනේ. ඒ manussත්වයේ ඉක්මවා ගිය ගුණයක, සංවරයක, සීලයක පිහිටවා ඉන්නවා කියන අදහස නිසායි එසේ කටයුතු කරන්නේ. ඊළඟට යම් යම් ආකාරයෙන් අපි හිතමු වෙනත් රටවල් වල භික්ෂුන් වහන්සේලා රිය පදවාගෙන යනවා. අපේ රටේ තවම ඒ විදිහේ සම්මුතියක් ඇවිත් නැහැ. එතකොට එහෙම සම්මුතියක් නැත්නම් අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. නෑ ඒක විනයට පටහැන්නේ නැහැ. ඒ නිසා එහෙම කළ යුතුයි. එතකොට එබඳු ඉල්ලීම් කරන්නට පෙළඹෙන්නේ කුමක් නිසාද? මේ පැවිද්ද කියන එක පොදු මානව සමාජයෙන් ඔබට ගිය තත්වයක් කියන එක ගැන නොසලකා හැරීම නිසා, ඒ වගේම සමාජ සම්මුතිය කියන්නේ වරද නිවරද තෝරා ගන්නා මිනුම් දණ්ඩක් කියන බවත් හඳුනා ගන්නට නොහැකි බව නිසා. ඒ නිසා වරද නිවරද තීරණය කරද්දී
අසවලා මෙසේ කරනවා ඒ නිසා අපට කරන්න බැරිද? ඊළඟට සමහර මිනිස්සු පිළිබඳව කතා කරනකොට ඒ අය කියන්නේ ඉතින් අපි මෙහෙම කළාම මොකද අර මිනිස්සු මෙච්චර හොරකම් කරද්දී අපි පොඩි දෙයක් හොරකම් කළොත් තමයි ඒක වැරද්ද වෙන්නේ. අර මිනිස්සු මං කොල්ල කනවා මං පහරනවා මේ තරම් අපරාධ කරනවා ඉහළ පුටුවල ඉන්න මිනිස්සු මේ තරම් ගසා කනවා අපි පොඩි දෙයක් හොරකම් කළාම මොකද? එහෙම තමයි කියන්නේ. අනේකා වරද කරනවා කියලා Tamanට එය සාධාරණීකරණය කරලා වරද කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි මේ දේවතාවා කියන්නේ. ඒ අනිත් අය ගැන කතාවක් නැහැ මෙතනදී. මම ඔබ වහන්සේ ගැනයි මේ කතා කරන්නේ. නිසා ඔබ වහන්සේගේ ප්‍රතිපදාවට මේක උචිත නැහැ. ඒ නිසා අපි මිනිස්සුයෝ නම් අපි යම් තනතුරක් දරනවා නම් අපි යම් ප්‍රතිපදාවක් දරනවා නම් අපි යම් සම්මුතියකට අනුගතව කටයුතු කරනවා නම් අරයා මෙහෙම කළා මෙයා මෙහෙම කළා ඒ නිසා මම මෙහෙම කළාම මොකද ඒක නිදහසට කාරණයක් නෙමෙයි. භික්ෂුවක් සම්බන්ධව කතා කරනකොට අපි අතින් පොඩි අවතක් වුණාම මොකද මේ සමාජයේ භික්ෂුන් වහන්සේලා මොනතරම් දුරාචාරයේ යෙදලා ඉන්නවද කියලා යම් භික්ෂුවක් කියනවා නම් ඒ මහානකම ගැන නිවැරදි අවබෝධයක් ඇතුව කරන කතාවක් නෙවෙයි පින්නතුනේ. ඒ අනේකාගේ ප්‍රතිපදාව රකින්නවද නැද්ද කියන එක ඒතනත්තා සතුයි. Tamanගේ මහානකම රකින්නවද නැද්ද කියන එක Taman සතුයි. ඒ නිසා අනේකාගේ දූෂිත භාවයේ මත නොවේ Tamanගේ ප්‍රතිපදාව වරද නිවැරද තීරණය වෙන්නේ Taman පිහිටලා ඉන්න ප්‍රතිපත්තිය මතයි. ඒ නිසා එදා ඒ භික්ෂුන් වහන්සේට සංවේගය ඇති කරන්නට මේ දේවතාවා මේ කරන ලද ප්‍රකාශනය අපේ ජන සමාජයට ගිහි පැවිදි හැම දෙනාටම අපට ඊටාම වැදගත් වෙනවා. වරද නිවරද කියන්නේ කුමක්ද? පොදු විශ්ව ධර්මයට අනුව අපි වරද මනින්නේ කෙසේද? සමාජ සම්මතයට අනුව අපි වරද මනින්නේ කෙසේද? ඒ වගේම Taman පිහිටා සිටින ප්‍රතිපදාවට අනුව අපි වරද මනින්නේ කෙසේද? මෙන්න මේ මිනුම් දඬු තුනෙන් තමයි අපට ඒ වරදක්ද නිවරද දෙයක්ද කියලා තීරණය කරන්න පුළුවන්. හැබැයි Tamanගේ රුචි අරුචිකම් මත නොවේ. ඒ නිසා පුද්ගලයන්ගේ රුචි අරුචිකම් කියන පෞද්ගලික සංකල්පවලට අනුව වරද නිවරද තීරණය නොකොට මේ කියන මිනුම් දඬු තුන ඔස්සේ නිවැරදි දේ හඳුනාගෙන පුරුදු පුහුණු කරමින් මේ ලැබූ manussත්වය අර්ථවත් කරගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.